තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සදහම් මකරන්දයේ සුවඳ සිත් පුරා හමා යන බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ සූදානම් වන්නේ බාහිර පටිගත කිරීමක් ලෙස නියුතුම් වූ දේශනාව ආරම්භ කරන්න. සදහවත්නි, අද දේශනාව පවත්වන්නට මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පරිපක්ඛෝ අයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ බාහිර පටිගත කිරීමක් ලෙසින් පවත්වනු ලබන මේ සම්ධර්ම දේශනාව අද අපේ පිරත්නත්ය ආදරණීය පියාණන් වහන්සේ, ඒ වගේම රත්නාවලී රත්නත්ය ආදරණීය මෑණියන් වහන්සේ ඒ දෙපළ මූලික ස්ථානයේ තබාගෙන අම්මගේ තාත්තගේ ආශිර්වාදය ඇතිව මේ පවුලේ දරුවන් ඥාතීත මිත්‍රාදීන් ඒ වගේම අසල්වාසීන් මේ හැමදෙනාම සහ සම්බන්ධ කරගෙනයි මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ. මේ විශේෂයෙන් සිහිපත් කළේ දරුවෝ හාමුදුරුවනේ මේ පින්කම සිද්ධ කරන්නේ අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම උතුම් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයක් පින්කමැත්තා වූ දෙවියන්ගේ රැකවරණයක් අම්මට තාත්තට කායික මානසික සුවපත් භාවයේ දිගාසරි සම්පත්තියේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම සමන් මාධව අමරසේන මහත්මයා මිය පල්ලව සපත්වන්තේ දුනා ඒ බෑනනුවන් එතුමාට පින් අනුමෝදන් කරන්නත්, ඒ වගේම ඒදී සුමතිපාල ඒ ඥාති පුත්‍රය ඇතුළු නමින් ජන්මාන්තරගත වූ සිහි කටයුතු සියලු ඥාතීන්ටත්, ඒ වගේම අපේ රත්නප්‍රිය පියාණන් වහන්සේගේ දෙමව්පියන්ට, ඒ වගේම රත්නාවතී ආදරණීය මෑණියන් වහන්සේගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්න මේ පින්කමට උදව් උපකාර කළ හැම දෙනාටම උතුම් තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. අද මේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව දීඝනිකායේ 3 වෙනි කොටසේ පාටික වර්ගයේ සඳහන් වන මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව. බොහොම ලස්සන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමට ගිය ගමන් මඟ පිළිබඳවයි පින්නතුනි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. දීර්ඝ සූත්‍රයක්. නමුත් කාල වේලාව සීමිත නිසා පැයකට සීමා කරලා මේ දේශනාව සිද්ධ කළ යුතු නිසා වෙනුත් සූත්‍රයටවත් දේශනාවටවත් හානියක් නොකොට
මෙහි ගැඹෙන අත්‍යවශ්‍ය කරුණු පමණක් ගෙනහැර දක්වමින් මේ දේශනාව සිදු කරන්නයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් කලින් භික්ෂුන් වහන්සේලා අමතලා ලස්සන ගාථාවක් ප්‍රකාශ කළා. ඒ තමයි පරිපක්කෝ වයෝ මයිහං මහන්නි මන් දැන් ගොඩාක් වයසයි. පරිත්තං මම ජීවිතං මම ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. පහයවෝ ගමිස්සාමි මම අදාදබ නුඹ ලතහැරලා දාලා යන්න පුළුවන්. කතං මේ සරණ මත්තනෝ හැබැයි මම නම් මගේ පිහිට හදාගත්තා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට මතක් කළා. එතකොට මම නම් මගේ පිහිට හදාගත්තා කියන්නේ නුඹලා අසරණයි කියන එක නෙවෙයි. මට පිහිටක් සැලසුණා නම් නුඹලාටත් පිහිටක් තියෙනවා කියලයි බුදුහාමුදුරුවෝ මේ ඒත්තු ගැන්වුවේ. මේක ලස්සන ප්‍රකාශයක්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ජීවිතයේ අවසාන කාලේ දරුවෝ ටිකට අඬ ගහලා යමක් ප්‍රකාශ කරනවා වගේ ප්‍රකාශයක් බුදුහාමුදුරුවෝ මේ සිද්ධ කළේ. කොච්චර ලස්සනයිද කියන්නේ මහණනි මන් දැන් ගොඩාක් වයසයි කිව්වා. මං ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයි. මම හෙට වුණත් නුඹ ලතහැරලා දාලා යන්න පුළුවන්. නමුත් මගේ පිට මම හදාගත්තා. මේ තථාගතයන් වහන්සේගේ දේශනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය සිද්ධ කරලා පරිනිබ්බාන සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදියටයි. බුදුහාමුදුරුවෝ දවසක් ආනන්ද සාමීන් වහන්සේට කතා කරගෙන ගිජ්ජකූට පර්වතයට වැඩම කළා. ගිජ්ජ කියන්නේ ගිජු ලිහිණියට. කූට කියලා කියන්නේ පර්වතයට. ඒ පර්වතේ පහළ ඉඳන් බැලු බැලමට පේන්නේ ගිජු ලිහිණියගේ ඔළුවක් වගේ. ඒ නිසායි මේ පර්වතයට ගිජ්ජකූට පර්වතය කියලා කියන්නේ. ඉන්දියාවේ ගියපැත්ත දකින්න ඇති ගිජ්ජකූට පර්වතයේ මුදු උනේ ගල් කුටියක් තියෙනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ කුටියයි. ඊට පහළින් පින්නතුන් තව කුටියක් දකින්න ඇති. ඒ ආනන්ද සාමීන් වහන්සේගේ කුටියයි. මේ කුටි දෙකම බුදුරජාණන් වහන්සේට හදලා දුන්නේ කොසල් මහරජුරෝ. දැන් බුදුහාමුදුරුවෝ මේ බඩින්න හදන්නේ ගිජ්ජකූට පර්වතයේ මේ කුටියට. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ මතක තියාගන්න පින්නතුනි ආයි ජේතවනාරාමයට වඩින්නේ නැහැ. මේ ජේතවනාරාමෙන් බුදුහාමුදුරුවෝ පිට වෙච්ච අවසාන දවසයි. නමුත් ආනන්ද හාමුදුරුවෝ හිතන් ඉන්නේ ආයි බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයට වඩියි කියලා. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සැතපෙන ඇඳ සියල්ල සුරක්ෂිතව තබලයි. ඒ කියන්නේ ආයි වැඩම කළාට පස්සේ බුදුහාමුදුරුවන්ට සැතපෙන විදියට සැතපෙන්න පුළුවන් විදියට ඇඳ ආදී මේ සියල්ල සකස් කරලා ආනන්ද හරු වැඩියේ. ඇයි ආයි වඩි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ විතරයි දන්නේ ආයි ජේතවනාරාමයට මං වඩින්නේ නෑ කියලා. මේ ගමන් මඟ අවසාන වෙන්නේ කුසිනානා නුවරින්. ගිජ්ජකූට පර්වතයේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වෙලාවේ අජාසත් රජුරවන්ට අදහසක් ඇති වුණා වජ්ජීන් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. අජාසත් රජුරෝ මේක කිව්ව වස්සකාර කියන ඇමතියට. කතා කළගෙන වස්සකාර මට මේ නිකන් ඉන්නකොට කල්පනාවක් ඇති වුණා. මොකද්ද කියලා ඇහුවා. මට හිතුණකෝ වජ්ජීන් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. හැබැයි දිනයිද පරදීද කියලා කියන්න බෑ. මේක හරියටම කියන්න පුළුවන් එකම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඒ නිසා වස්සකාර මේ දිනවල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ ගිජ්ජකූට පර්වතයේ. ගිජ්ජකූට පර්වතයට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහගෙන එන්න අජාසත් වන මම වජ්ජීන් එක්ක යුද්ධ කළොත් දිනයිද පරදීද කියලා. වස්සකාර ගිජ්ජකූට පර්වතයට ගියා. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ තථාගතයන් වහන්සේ මම මේ ආවේ මගේ පණිවිඩයකට නෙවෙයි අජාසත් රජුරුවන්ගේ පණිවිඩයකට. මොකක්ද කියලා ඇහුවා. අජාසත් රජුරුව බුදුහාමුදුරුවනේ අහගෙන එන්න කිව්වා වජ්ජීන් එක්ක යුද්ධ කළොත් දිනයිද පරදීද කියලා. බුදුහාමුදුරුව වස්සකාරට මතක් කළා වස්සකාර වජ්ජීන් එක්ක යුද්ධ කරන්න පුළුවන්. නමුත් දිනන්න බෑ කිව්වා. ඇයි ඒ? වජ්ජීන් සතුව තියෙනව සප්ත අපරිහානීය ධර්මයක්. ඒ සප්ත අපරිහානීය ධර්මයේ අපි දහම් පාසල යන කාලේ ඉගෙන ගත්තා. මතකයිනේ? වජ්ජීන් පරද්දන්න බැරි ප්‍රධාන හේතුව තමයි වජ්ජීන් නිතර නිතර සමගියෙන් රැස් වෙනවා. සමගියෙන් රැස් වුණා වගේම සමගියෙන් විසර යනවා. දෙක වජ්ජීන් කවදාවත් නොපෙනූ නීති පනවන්නේ නැහැ. පනවපු නීති ටික ඒ විදිහටම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා. තුන වජ්ජීන් කවදාවත් අනුන්ගේ රාජ්‍ය වලින් බලහත්කාරයෙන් කුල කුමාරිකාවන් පැහැරගෙන පදිංචි කරවීමේ සිරිතක් වජ්ජීන් සතුව නැහැ. හතර ඉස්සරින්දලා පැවතගෙන යම්කිසි කුල සිරිතක්
පොදු සිරිතක් තියෙනව නම් ඒ කුල සිරිත් පොදු සිරිත් ඒ සියල්ල ඒ විදිහටම ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා. ඇයි? වජ්ජීන් කොයි වෙලාවෙත් කල්පනා කරනවා ඉස්සර අපේ මුතුන් මිත්තෝ සිරිත් විරිත් ආරක්ෂා කළ දියුණු වුණා නම් ඒ නිසා ඒව නසන්න දෙයක් නැහැ. අපිටත් මේ සිරිත් විරිත් පාවිච්චි කළොත් දියුණු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා සමහර අම්මලා තාත්තලා මැරෙන්න කලින් දරුවන්ට කියන්නේ සමහර වෙලාවට පුතේ පන්සලට දෙන දන්වට නම් කවදාවත් අපි මලත් නවත්තන්න එපා. මේක මම පටන් ගත්තේ ආච්චිලා සීල නවත්තපු තැනින්. ඒ නිසා ආච්චිලා සීලගෙන් පස්සේ දන්වට මම බාරගත්තා. ඒ නිසා පුතේ අපිට මොනව නොකලත් කමක් නැහැ. අපෙන් පස්සේ පුතේ හාමුදුරුවන්ට දෙන දාන වේල නම් කවදාවත් නවත්තන්න එපා. ඒ සිරිත සමහර දරුවෝ හොඳට සිද්ධ කරනවා. එහෙව් දරුවෝ දියුණු වුණා. මේ වජ්ජීන් කියන්නේත් ඒකයි. ඉස්සර ඉඳලා පැවතගෙන කුලසිරිත් පුදුසිරිත් තියෙනව නම් ඒ කුලසිරිත් පුදුසිරිත් සියල්ල ඒ විදිහටම ආරක්ෂාගෙන පවත්වාගෙන යනවා. ඊළඟ කාරණාව තමයි වජ්ජි රාජ්‍යයට ශ්‍රමණේකාවත් බ්‍රාහ්මණේකාවත් ආජීවකේකාවත් මේ කාටත් එක වගේ සලකනවා. ඊළඟ කාරණාව තමයි වජ්ජි රාජ්‍යයේ ඉන්න වැඩිමහලු වජ්ජීන්ට හොඳට ගරු සත්කාර සම්මාන ආදී සිද්ධ කරනවා. ඒ කියන්නේ වැඩිමහල්ලන්ට සලකනවා. මේ තමයි සප්ත අපරිහානීය ධර්ම. මේ සප්ත අපරිහානීය ධර්මයේ පවතින තාක්කල් වස්සකාර වජ්ජීන් එක්ක යුද්ධ කළ දිනන්න බෑ කිව්වා. එදා පින්නතුණි අජාසත් රජුරෝ වජ්ජීන් එක්ක යුද්ධ කරන එක නතර කළා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ටික දවසක් වැඩ ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුරු වැඩම කළා. තව ලස්සන ගමක් තිබුණා අම්බලට්ටිකා කියලා. දැන් බුදුහාමුදුරු ගමින් ගමට වඩිනවා. බලන්නකො ජේතවනාරාමෙන් පිට වෙච්ච ගමන ගිජ්ජකූටෙන් පර්වතෙන් පටන් ගත්තු ගමනේ දැන් දෙවෙනි ගම තමයි අම්බලට්ටිකාව. අම්බලට්ටිකාවට වැඩි කවුරුවත් බලන්න නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්සරහට වැඩම කළ බුදුහාමුදුරුවන්ගේ පාත්‍ර සිවුරු සියල්ල පිළි අරගෙන වැඩම කරගෙන ඇවිල්ලා කුටියට සරියුත් හාමුදුරුවෝ අහනවා තථාගතයන් වහන්සේ ඇයි මේ ජීවිතයේ අවසාන කාලේ මම බලන්න ආවේ කියලා. සාරිපුත්ත නොබල මේ ගමන යන්න බෑ. බුදුහාමුදුරුවනේ කොහෙද වඩින්නේ? සාරිපුත්ත මම පිරිනිවන් පාන්නයි වඩින්නේ කිව්වා. කුසනානානුවට වඩින්නේ කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවේ ඉස්සෙල්ල පිරිනිවන් පාන්නේ මමද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේද? ඉස්සෙල්ල පිරිනිවන් පාන්නේ මමයි. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයේ පින්නතුනි මහ පුදුම ලස්සන පරිනිර්වාණයක්. ඒ පරිනිර්වාණයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළේ ගෙදරට. ඒ ගෙදරට වඩින්න කලින් ආයු සංස්කාර අතහැරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියේ. එදා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියපු වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ මම පිරිනිවන් පානවා. සාරිපුත්ත කොහෙද පිරිනිවන් පාන්නේ? බුදුහාමුදුරුවනේ ගෙදර. ඇයි? අම්මා මිත්‍යා දෘෂ්ටිකයි බුදුහාමුදුරුවනේ. මට නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. චාලා උපචාලා සීසු උපචාලා කියලා. බුදුහානේ නංගිලා තුන්දෙනාත් මහාන වුණා. මට මල්ල තුන්දෙනෙක් ඉන්නවා චුන්ද රේවත උපසේන කියලා. බුදුහාමුදුරනේ මල්ල තුන්දෙනාත් මහාන වුණා. මම පවුලේ වැඩිමලා. අපේ අම්මට දරුවෝ 7 දෙනෙක් මාත් එක්ක. 7 දෙනා මහාන වුණත් බුදුහාමුදුරනේ අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා අම්මට බන කියලා මිසක මම පිරිනිවන් පාන්නේ බුදුහාමුදුරනේ. නැත්තම් අනාගතේ මිනිස්සු මට කියාවේ, දොස් කියාවේ. ලෝකයක් හදන්න බන කියපු සරියුත් හාමුදුරුවන්ට අම්මා හදාගන්න බැරි වුණා කියලා. ඒ නිසා අම්මට කොහොම හරි මම නිවන් මඟ කියලා දීලයි බුදුහාමුදුරුවනේ පිරිනිවන් පාන්නේ. එතකොට බුදුහාමුදුරුවන්ට කියන්න අයිතියක් නැහැ. සාරිපුත්ත මෙච්චර කාලයක් ජේතවනාරාමේ වැඩ ඉඳලා ඇයි ගෙදර යන්නේ පිරිනිවන් පාන්න කියලා. ඒක බුදු කෙනෙකුට අයිති විෂයක් නෙවෙයි. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් වෙලාවක අදිෂ්ඨානයක් කරගත්තා නම් ගෙදරමයි පිරිනිවන් පාන්නේ කියලා ඒක බුදු කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක රහතන් වහන්සේට අයිති විෂයක්. ඉතින් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වඩින්න කලින් බුදුරජාන් වහන්සේගේ ශ්‍රී පතුල් දෙක අල්ලලා වැඳගෙන කියනවා තථාගත බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී පතුල් වඳින්න ප්‍රාර්ථනා කළේ
අනෝමදස්සි බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙන්න ප්‍රාර්ථනා කළේ අනෝමදස්සි බුදුහාමුදුරුවන්ගේ කාලේ. එදා මෙදා තුර තථාගත ලෞතර බුදුරජාන් වහන්සේ මම ඔබ වහන්සේත් එක්ක එකටම පාරමී ධර්ම සම්පූර්ණ කළා තියෙනවා. එදා මෙදා තුර තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගමන ඇවිල්ලා මේ සිරිපතුල් දෙක වදින්න මම බොහෝ පින්කම් සිද්ධ කළා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ සිරිපතුල් වඳින අවසාන මොහොතයි. ආයි කවදාවත් මට බුදු කෙනෙක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ වහන්සේත් මේ සාරිපුත්‍රයන්න් වහන්සේ දකින අවසාන මොහොතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් මට අවසර දෙන්න පිරිනිවන් පාන්න කියලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදරට වැඩම කළේ. ඒ ගෙදරට වැඩම කරන්න කලින් බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට කියනවා සාරිපුත්ත මේ භික්ෂූන්ට අවසාන මොහොතේ ලස්සන බණක් කියන්න කිව්වා. ඇයි? නුඹ ආයි බණ කියන්න මේ ලෝකේ නෑ. ඒ නිසා භික්ෂූන්ට දැන් යම් දහමක් දේශනා කරන්න. අවසාන මොහොතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන්ට ධර්ම දේශනා සිද්ධ කළා. ඒ ධර්ම දේශනාව සිද්ධ කරලා ගෙදරට වැඩම කරලා අවසන් වුණාට පස්සේ සරියුත් හාමුදුරුවන්ට හැදුන පින්නතුනි ලෝහිත පක්ඛන්දිකා. ඒ කියන්නේ ලේ අතිසාරය. ඒ කියන්නේ බණපොතේ කියනවා එක භාජනයක ලේ පිරෙනකොට ඒ භාජනය අස් කරනවත් එක්කම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා කියලා. ඒ තරම් ලේ පිට වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයෙන්. ලේ ගිහිල්ලාමයි සරියුත් හාමුදුරුවෝ පරිනිර්වාණයටපත් උනේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මට බණ කියලා උන්වහන්සේ පොරවාගෙන හිටපු දෙපට සිවුර හතරට නවලා පැත්තකින් තිබ්බා සරියුත් හාමුදුරුවෝ. පැත්තකින් තියලා භික්ෂුවකට ඒ කියන්නේ චුන්ද කියන සාමින් වහන්සේට චුන්ද කියන්නේ සරියුත් හාමුදුරුවන්ගේ මල්ලි. උන්වහන්සේත් මහාන වෙලා. චුන්ද සාමින් වහන්සේට කියනවා චුන්ද මේ සාරිපුත්‍ර වන මගේ දෙපට සිවුරයි. මේ දෙපට සිවුර හතරට නමලා අනාගතයේ භික්ෂුවකට පොරවන්න මේ සිවුර අරන් තියන්න. තනිපට සිවුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුළු ශරීරයම උතාගත්තා. උන්වහන්සේ තනියම මේ පිරිනිවන් පාන සුළු මොහොතකට කලින් තනියම සරියුත් හාමුදුරුවෝ මුළු සිරුරම තමන් වහන්සේගේ තනිපට සිවුරෙන් ඔතාගෙන දකුණු වැලයට ඇලවෙලා ඒ කියන්නේ සිංහ සෙයියාවෙන් ඇලවුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා ආවා සරියුත් හාමුදුරුවන්ගේ කුටියට. ඒ කියන්නේ ගෙදරමයි මේ ගෙදරමයි අම්මා ආවා සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න. අනේ එනකොට උන්වහන්සේ මුළු සිරුරම මුළු ශරීරයම තනිපට සිවුරෙන් වහගෙන සරියුත් හාමුදුරුවන්ගේ සිරිපතුල් දෙකවත් පේන්නේ ඒ තරමට වැහිලා. ඇයි? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා මේ ආවේ දෙපා වදින්නයි සරියුත් හාමුදුරුවන්ගේ. නමුත් ඒකවත් දකින්න ලැබුණේ නැහැ. අන්තිමට සිවුරට උඩින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා ඒ සිරිපතුල් දෙක අල්ලලා අඬා පින්නතුණි එදා වන්දනා කළේ. අනේ බුදු පුතේ මම බුදු ගුණ දැනගෙන හිටියේ නෑ. මම දහම් ගුණ දැනගෙන හිටියේ නෑ. මම සංඝ ගුණ දැනගෙන හිටියේ නෑ. නුඹට අද දෙවියොත් වන්දනා කරනවා. ඒ විතරක් නෙවෙයි බ්‍රහ්මයාත් වන්දනා කරනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරන්න සතරවරන් දෙව් රජවරු, ඒ වගේම සහම්පති මහා බ්‍රහ්මය, ශක්ක දේවේන්ද්‍රය මේ සීල දෙනාම ආවේ සරියුත් හාමුදුරුවන්ට වඳින්න. ඒ වෙලාවේ තමයි අම්මට වැටහුනේ දෙවියොත් වඳිනවා නම් මගේ පුතාට, ඒ කියන්නේ දෙවියන්ටත් වඩා මගේ පුතා උසස් කියලා වැටහුණා. එතකොට සියල්ල සිද්ධ වෙලා හමාරයි. අනේ ඒ සිවුරට උඩින් සරියුත් හාමුදුරුවන්ගේ ශ්‍රීපතුල් දෙක අරගෙන කොච්චරනම් ඇඬා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්ම වන්දනා කළාද. ඔව්. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ පින්නතුණි සරියුත් හාමුදුරුවෝ දවලා පුච්චල අවසන් වුණාට පස්සේ ඒ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ ලස්සන ගුණ කඳක් සිහිපත් කළා සරියුත් හාමුදුරුවෝ පිළිබඳව. ඒ ගුණ කඳේදී බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා මේ ශාසනයේ දැවැන්ත ගහ ඇද වැටුණා කිව්වා. සාරිපුත්‍රයාණෙනි නුඹෙන් පස්සේ මේ ශාසනය බාරගන්නේ කවුරුන් විසින්ද කියා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රකාශ කළා. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න ගිය ගමනයි එදා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ලස්සන ප්‍රශ්නයක් අහනවා. මොකද්ද?
සාරිපුත්ත නුඹ මට කියන්න සාරිපුත්ත මට දෙන දානේ දානිසංස වැඩි එහෙම නැත්නම් මම සාරිපුත්තට දෙන දානේ දානිසංස වැඩි කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා බුදුහාමුදුරුවනේ මට වඩා සීලයෙන් ගුණයෙන් ඔබ වහන්සේ උසස්. ඒ නිසා මම ඔබ වහන්සේට දෙන දානේ තමයි ආනිසංස වැඩි කිව්වා. බුදුහාමුදුරුවෝ කියන සාරිපුත්ත එහෙම කියන්න එපා. නුඹට වඩා දීමේ ආනිසංස මම හොඳට දන්නවා. ඒ නිසා සාරිපුත්ත යමෙක් දීමේ ආනිසංස දැනගෙන දෙනවනම් අන්නේ පුජ්‍යලයාට කුසලයේ වැඩි. ඒක හොඳ තැනක් මතක තියාගන්න. කටන පිංගමක් වුණත් ඒ කටන පිංගම කරන්න කලින් ආනිසංස දැනගන්න ඕනේ. ආනිසංස දැනගෙන කුසලයේ හඳුනාගෙන ශාසනය හඳුනාගෙන ඒ කටන පිංගම කරන්න ඕනේ. සල්ලි වැඩිපුර තිබුණු ඵලියට පිංකම් කරන්න පුළුවන්, ලස්සනට කරන්න පුළුවන්. ඒ වරදක් කියනව නෙවෙයි. ඒ මුදලින් ඒකේ අලංකාරය පෙන්වනට වඩා තමන්ගේ චිත්තාලංකාරයට මතක තියාගන්න ඕනේ. පොතපත කියවලා දේශනා අහලා සාමින් වහන්සේලා අසුරු කරලා කඨිනානිසංස දැනගෙනයි පින්කම කරන්න ඕනේ. එතකොට ආනිසංස දැනගෙන පින්කම කරන තරමටයි කුසලයේ වැඩි වෙන්නේ. සංඝික දානයක් දුන්නත් ඒ සංඝික දානේ ආනිසංස දැනගෙනයි පින්කම කරන්න ඕනේ. එතකොට කුසලයේ දියුණු වෙනවා. මෙතනින් අදහස් කරන්නේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට පූජා කරන දානේ ආනිසංස නැහැ කියන එක නෙවෙයි. සරියුත් හාමුදුරුවන්ට වඩා බුදුහාමුදුරුවෝ දීමේ ආනිසංස දන්නවා. ඒ නිසායි බුදුහාමුදුරුවෝ කිව්වේ සාරිපුත්ත මම නුඹට යම් දානයක් දුන්නොත් සාරිපුත්ත එහි ආනිසංස වැඩි කිව්වා. ඉතින් අම්බලට්ටිකා කියන ගමේදී සරියුත් හාමුදුරුවෝ බලලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට 80 මහා ශ්‍රාවකයන්ට කිට්ටු වෙන්නවත් බැහැ. සරියුත් හාමුදුරුවෝගේ ප්‍රඥාවට 80 මහා ශ්‍රාවකයෝ එකට තිබ්බත් ගොනු කරලා සරියුත් හාමුදුරුවන්ගේ ප්‍රඥාවට කිට්ටු වෙන්නවත් බෑ. ඒ තරම් දක්ෂයි සරියුත් හාමුදුරුවෝ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියන්නේ තථාගතයන් වහන්සේ දේශනාව යම් තැනක නැවැත්තුවද එතන ඉඳලා තවත් ඉදිරියට දවස් ගාණක් වුණත් දේශනාව සිද්ධ කරන්න පුළුවන් එක මාතෘකාවක් යටතේ හැකියාව සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. සරියුත් හාමුදුරුවන්ගේ ගුණ බුදු කෙනෙකුට ඇර මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට කියන්න බෑ. ඇයි? සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදු කෙනෙක් හා සමානයි. ඒ නිසා අපි මේ දන්න බොහෝ ගුණ සරියුත් හාමුදුරුවන්ගේ අපි දන්නේ බුදුහාමුදුරුවෝ කියපු ටික විතරයි. තව සංගවිච්ච ගුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ බොහෝ තියෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ අවුරුදු 55 දී සීල භික්ෂුන් රැස් කරවල කිව්වේ මහණෙනි නිත්‍ය උපස්ථායකයෙක් ඕන කිව්වා මට. අද ඉඳලා එක එක්කෙනා මාරුවේ විපස්ථාන කරන්න බෑ. අද ඉඳලා නිත්‍ය උපස්ථායකයෙක් ඕන කිව්වා. ඒක පාරට සංඝයා මැද්දෙන් අත ඉස්සුවේ සරියුත් හාමුදුරුවෝ. බුදුහාමුදුරේ දා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා කරුණාකර සාරිපුත්ත වාඩි වෙන්න කිව්වා. ඇයි බුදුහාමුදුරුවනේ මම උපස්ථාන කරන්න සුදුසු නැද්ද කියලා ඇහුවා ඔබ වහන්සේට. නෑ සාරිපුත්ත තමයි හොඳම සුදුස්සා. නමුත් සාරිපුත්ත මට උපස්ථාන කරන්න පටන් ගත්තොත් මුළු ගමක් පාළු වෙනවයි කිව්වා. ඇයි? සාරිපුත්ත යම් ගමක ජීවත් වෙනවා නම් ඒ ගමට බුදුන් වඩින්න ඕනේ නැහැ කිව්වා. ඇයි? සාරිපුත්තට මිනිස්සු සලකන්නේ බුදු කෙනෙකුට වගේ කිව්වා. පිළිතුරු බුදු කෙනෙකුත් කියනවා නම් සරියුත් හාමුදුරුවන්ට සාරිපුත්ත නුඹ යම් ගමක ජීවත් වෙනවා නම් බුදුන්ට සලකන වගේ මිනිස්සු සලකන්නේ. ඉතින් ඒ ගමට මම යන්න ඕනේ නැහැ. මිනිස්සු සලකන්නේ බුදුන් වැඩියා හා සමාන කොටයි. ඒ තරම් ගුණ තිබ්බා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ. ඒ නිසායි තථාගතයන් වහන්සේ මේ පිරිනිවන් පාන්න වඩින්න සූදානම් වෙන මේ ගමනේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බලලා උන්වහන්සේ වැඩම කළේ. අම්බලට්ටික දැන් බලන්න සවැත් නුවර ජේතවනාරාමෙන් ගිජ්ජකූට පර්වතයට. ගිජ්ජකූට පර්වතයෙන් සරියුත් හාමුදුරුවෝ බලන්න අම්බලට්ටිකාවට. අම්බලට්ටිකාවෙන් බුදුහාමුදුරුවෝ දැන් වඩිනවා නාදිකා කියලා තව ලස්සන දුප්පත් ගමක් තිබුණා. නාදිකා ගමේදී ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඉස්සර මේ නාදිකා ගමේ ගොඩාක් මිනිස්සු ජීවත් වුණා. දැන් බුදුහාමුදුරුවනේ මිනිස්සු අඩුයිනේ කිව්වා. ඒ ඇයි කියලා ඇහුවා. ආනන්ද දැන් මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන කාලේ නෙවෙයි ආනන්ද. මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලයයි කිව්වා. ඇයි? අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා.
දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2562ක් මේ වෙනකොට ගත වෙනවා. ඒ 2562ට 100ට එක ගානේ අඩු කරලා බැලුවාම අද කාලේ මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 80යි. තවත් අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 10යි. 10ට වැඩි මිනිස්සුන්ගේ ආශ අඩු වෙන්නේ නැහැ. අද අවුරුදු 80න් එහා ජීවත් වුණොත් හොඳට සීල සමාධි ප්‍රඥා දියුණු කරගත්තු කෙනෙක් පමණයි. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේගෙන් දවසක් බ්‍රාහ්මණයෙක් අහනවා බුදුහාමුදුරුවනේ ඉස්සර බ්‍රාහ්මණයන් ළඟ තිබුණු බ්‍රාහ්මණ ධර්ම දැනුත් බ්‍රාහ්මණයන් ළඟ තියෙනවද කියලා ඇහුවා. දැන් නැහැ කිව්වා. ඉස්සර බ්‍රාහ්මණවරුනි මිනිස්සුන්ට තිබුණු ලෙඩ තුනයි කිව්වා. 1 බඩගින්න, 2 කාමාශාව, 3 පිපාසය. ඉස්සර. නමුත් මේ මිනිස්සු ගව ඝාතනය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ලෙඩ 3 98 බවට පත් වුණා කිව්වා. ඔව් මේ ගව ඝාතනය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමයි ලෙඩ 3 98 බවට පත් වුනේ. ඒකද කියන්නේ 890ක් රෝග 990ක් ව්‍යාධි. ඒ නිසයි මේක පටන් ගත්තේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන කාලේ නෙවෙයි ආනන්ද මේ අඩු වෙන කාලයයි. ඒ නිසයි මේ නාදිකාගමේ මිනිස්සු අඩු. ඉස්සර ඔය කතාවක් තියෙන්නේ කොළඹින් කුකුලෙක් වහලකට නැග්ගාම මාතරින් බහිනවා කියන්නේ. දකුණින් බහිනවා කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් මේ ලංකාවේ ළඟ ගෙවල් තිබුණා. කුකුලෙකුට වැඩි දුර පියාඹන්න බෑ. නමුත් වහලකින් වහලකට පියාඹන්න පුළුවන් තරමට මේ ලංකාවේ ඒ තරම් ළඟ ගෙවල් තිබුණා. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වුණා. දැන් එහෙම නෑ. ඒ නිසා මේ ආයුෂ වැඩි වෙන කාලේ නෙවෙයි මේ ආයුෂ අඩු වෙන කාලේ. බුදුරජාන් වහන්සේම දේශනා කරනවා අනාගතේ මිනිස්සුන්ට ත්‍රිසංගත සත්තුන්ගේ ගති මත වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෘග සංඥා මත වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ට තවත් මිනිස්සෙක් පේන නිකන් තිරිසනෙක් වගේ. තියෙන්නේ දණ්ඩක්ද මුගුරක්ද පොල්ලක්ද කිනිස්සක්ද තියෙන එකෙන් තමල ගැහුවෙතන ඉවර කළා. අනේ මේ මමත් වගේ මම වගේ මිනිස්සෙක් නේ කියලා එහෙම මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ කිව්වා. ත්‍රිසංගත සත්තුන්ගේ ගාන්ට මිනිස්සු ජීවිතේ තරම්වත් වටින තත්ත්වයකටපත් කරගන්නේ නැහැ කිව්වා. ඔන්න බුදුහාමුදුරන්ගේ දේශනාව. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේට ආපු ප්‍රශ්නෙට උත්තරය දුන්නේ. මොකද්ද? මේ ගමේ ඉස්සර ගොඩාක් මිනිස්සු ජීවත් වුණා නාදිකා ගමේ. නමුත් බුදුහාන්නේ දැන්ගේ මිනිස්සු නැහැනේ කිව්වා. ඒ මිනිස්සු අඩු මොකුත් නිසා නෙවෙයි මේ ආයුෂ අඩු වෙන කාලයයි කිව්වා. මේ නාදිකා ගමේදී බුදුරජාණන් වහන්සේට පින්නතුනේ මුණ ගැහෙනවා හොඳ උපාසිකාවක් 16ක්. ඒ තමයි පුණ්ණා 16. ඔව් පින්නතුන්ට මතක ඇති. ඒ පුණ්ණා 16 කියලා කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදර වැඩ කරපු 16. ඉඳුල් හොදපු බත් උයපු 16. ඒක ලස්සන කතාවක්. අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච අලුත 3 මාසයකට කැලෑවට වඩින්න සූදානම් වුණා. මේ කාරංචි වුණ අනාථපිණ්ඩික සිටුතුමා බුදුහාමුදුරුවන්ට ගිහින් කිව්වා බුදුහාමුදුරුවනේ 3 මාසයකට නම් වඩින්න එපා කිව්වා. කවුරු කිව්වත් මේ ගමන මම යනවා අනාථපිණ්ඩික සිටුතුමනේ. වස් කාලයකටනේ වඩින්නේ. 3 මාසයයි වස් කාලේ කියන්නේ. 3 මාසෙන් පස්සේ මං ආපහු ජේතවනාරාමයට වඩිනවා. එපාම කිව්වා. බුදුහාමුදුරුවෝ යනවමයි කිව්වා. ඉතින් අනාථපිණ්ඩික සිටුතුමා ගෙදර ගිහිල්ලා කල්පනා කර ඉන්නකොට මේක දැක්කා සිටුතුමාගේ ගෙදර වැඩ කරන 16. කවුද? පුණ්ණා. පුණ්ණා 16 මේක දැකලා සිටුතුමාගෙන් අහනවා සිටුතුමනි මොකද දුකෙන් ඉන්නේ කියලා ඇහුවා. දුකයි කොන්න බුදුහාමුදුරුවෝ අපිව දාලා වඩින්න හදන්නේ කිව්වා. ආයි බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ 3 මාසයක් යනකම්. මේ වෙලාවේ පුණ්ණා 16 අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා බුදුහාමුදුරුවෝ 3 මාසයකට වඩින ගමන බැරි වෙලාවත් මම නතර කළොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. පුණ්ණා අද ඉඳලා මේ ගෙදර දාසිභාවයෙන් ඔබ නිදහස් කරනවා කිව්වා. බුදුහාමුදුරුවෝ නතර කළොත් පුණ්ණා 16 ජේතවනාරාමයට ගියා. බුදුහාමුදුරුවන්ට වැඳලා කියනවා තථාගතයන් වහන්සේ ඔය 3 මාසයකට වඩින ගමන මා වෙනුවෙන් නතර කරන්න මා වෙනුවෙන් නවත්තන්න කිව්වා. බුදුහාමුදුරුවෝ අහනවා පුණ්ණා හරි දැන් මම නැවතුණා කියමුකෝ. නුඹට මොනවද ලැබෙන්නේ පුණ්ණා කියලා ඇහුවා. මට මොකුත් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ 3 මාසයකට වඩින ගමන නතර කළොත් මම අද ඉඳලා මොකද්ද කිව්වේ? නෑ මං හිතුවේ කතාව ගියයි කියලා.
ඔව් මම අද ඉඳලා ඔබ වහන්සේට පොරොන්දු වෙනවා බුදුහාමුදුරුවනේ මම මරණකම් පන්සිල් ලකිනවයි කිව්වා. කොච්චරද? අපිට දාවුණා නම් අපි කියන්නේ ඕක තමයි. ඒක තමයි අදත් එළියට ආවේ. ඒක අපේ ස්වභාවය. නමුත් මතක තියාගන්න අපිට වැඩිය පුණ්‍යාදාසිය බුද්ධිමත්. ඉතින් පුණ්‍යටත් තිබුණ නියෝගම කියන්නේ. බුදුහාඳුර පුණ්‍ය දන්නවා. මම දාසිභාවයෙන් නිදහස් වෙනවයි කිව්වනම් කවදාවත් බුදුහාඳුර ගමන් නතර කරන්නේ නැහැ. නමුත් කිව්වේ බලන්න බුද්ධිමත් කතාව. ඔබ වහන්සේට මම පොරොන්දු වෙනවා මරණකම් මම පන්සිල් ලකිනවා. හැබැයි කැලේට වඩින එක නතර කරන්න ඕනේ. නතර කළා. සාදු 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 පුණ්‍යා. ඔබ පොරොන්දු වෙනවා නම් මරණකම් පන්සිල් ලකිනවා කියලා මගේ ගමන් නවත්තන්න කිව්වා. අනාථ පිණ්ඩික තිබුතුමාටවත් නතර කරන්න බැරි වුණු බුදුන්ගේ ගමන. කොහෙවත් නැති ඉදොල් හොදන, බත් උයන, ගේ සුද්ධ කරන 16ක් ඒ ගමන නතර කළා. එතකොට බුදුහාඳුරු ගරුකලේ පුන්නට නෙවෙයි. මොකේද? පන්සිල් වලටයි. ඔය ඇත්ත රකින්න සීලයට බුදුහාඳුරු තුන් පාරක් සාදු කියපු සීලයක් වෙන්න තුනේ පන්සිල්. එතකොට පන්සිල් වලට බුදුහාඳුරු තුන් පාරක් සාදු කිව්වනම් පොදාට රකින්න අටසිල් වලට බුදුහාඳුරු කී පාරක් සාදු කියයිද? නේ කොච්චර ලස්සනයි තථාගතයන් වහන්සේ. ඉතින් ඒ නිසා නාදිකා ගමේදී බුදුහාමුදුරුවෝ නාදිකා ගමෙන් ඊට පස්සේ වැඩම කළා. තව ලස්සන රාජ්‍යයක් තිබුණා. මගධ රාජ්‍යය. දැන් බලන්න මේ ගමන් මග ජේතවනාරාමෙන් ගිජ්ජකූට පර්වතයට. ගිජ්ජකූට පර්වතයෙන් අම්බලට්ටිකාවට සරියුත් හාමුදුරුවෝ බලන්න. අම්බලට්ටිකාවෙන් නාදිකා ගමට. නාදිකා ගමෙන් මගධ රාජ්‍යයට. වෙන කෙනෙක් නම් මේ වඩින ගමනේදී මේ පිරිනිවන් පාන්නයි යන්නේ. ආයේ මිනිස්සුන්ට මොනවා කියන්නද කියලා මම මගේ වැඩේ කරගන්නවා කියලා හිතනවනේ. නමුත් බුදුහාමුදුරුවෝ කල්පනා කළේ මේ යන ගමනේදී මිනිස්සුන්ට බණපදයක් හරි කියාගෙන අවසාන මොහොතේ වඩින්න පුළුවන් නම් ඒක මිනිස්සුන්ට බොහෝ හිතසුව පිණිස පවතිනවා. මගධ රාජ්‍යයට වැඩම කළා. මගධ රාජ්‍යයට වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද නිකන් බලන්න ආනන්ද මේ තවතිසා දිවි ලෝකෙන් භාගයක් මගධ රාජ්‍යයටවත් කඩාපාත් වෙලා දෝ කියලා. ඇයි? මගධ රාජ්‍යයේ තරම් ලස්සනයි. බලන්න කියපු විදිය නිකමට බලන්න ආනන්ද තවතිසා දිවි ලෝකෙන් භාගයක් මගධ රාජ්‍යයට කඩාපාත් වෙලාවත් දෝ කියලා. ඒ තරම් ලස්සනයි. මගධ රාජ්‍යයේ මිනිස්සු දවසට දෙතුන් පාරක් නානවා. මගධ රාජ්‍යයේ මිනිස්සුත් බොහොම ලස්සනයි. පිළිවෙලයි. නගරයේ පාර තොටවල් හැමදේම පිළිවෙලයි. මේ මගධ රාජ්‍යයේ සිටුවරුන්ට රජවරුන්ට ආරංචි වුණා බුදුන් වැඩියා කියලා මගධ රාජ්‍යයට. එහිදී බුදුහාමුදුරුවෝ ලස්සන අනුශාසනාවක් කරනවා. මේක වැදගත්. කියනවා රජවරුනි සිටුවරුනි ඇත්තට මේ මගධ රාජ්‍යය ලස්සනයි. ලස්සන විතරයි පේන්නේ. නමුත් පින් කරන බවක් නම් පේන්නේ නැහැ කිව්වා. ඒ නිසා රජවරුනි හොඳට පින් කරන්න. පින් කරලා ඒ පින සම්මද්දුෂ්ටක දෙවියන්ට අනුමෝදන් කරන්න. එතකොට මේ වගේ ලස්සනට තියෙන තැන් වලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒක ලස්සන පාඩමක්. ඇයි? ගෙයක් දොරක් වුණා ලස්සනට තියාගන්න ඕනේ. පිළිවෙලකට කාමරයක් වුණත් ලස්සනට තියාගන්න. ඒ ලස්සනට තියාගත්තට මදි බුදුන් වදින්න ඕනේ. බුදුන් වැදලා ඒ පින සම්මද්දුට්ටික දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනේ. ඒ නිසා අපිරිසිදුව තියෙන තැන් වලට කොහෙත්ම දෙවියන්ගේ ආශිර්වාදය නෑ. විශේෂයෙන් බුදුන් වදින තැන ලස්සනට පිළිවෙලකට තියාගන්න ඕනේ. බුදුන් වදින බුදුහාමුදුරුවන්ට දෙන ගිලම්පස වීදුරු වාජන හැමදාම සබන් දාලා හොදන්න. ඒ මුකුත් නිසා නෙවෙයි තමන් හදන මල් වට්ටිය පවා කවුරු නොදැක්කත් මතක තියාගන්න පින්නතුනි දෙවියන් ඒ පින දකිනවා. මල් වට්ටියක් කවදාවත් බාගෙට කාට හදන්න එපා. දැන් බලන්නකෝ මේ මල් වට්ටිය කොච්චර ලස්සනයිද කියලා. මේ මල් වට්ටිය මෙච්චර ලස්සනට හැදුවේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක්මයි. ශ්‍රද්ධාව නොතිබුණා නම් මේ මල් වට්ටිය මෙච්චර ලස්සනට හැදෙන්නේ නැහැ. නේද අම්මා? ඉතින් ඒ නිසා මල් වට්ටියක් හැදුවා ලස්සනට හදන්න කිව්වේ තමන් හදන මල් වට්ටිය කවුරු නොදැක්කත් දෙවියන් ඒක දකිනවා. තමන් හැංගි බුදුන් වැන්දත් ඒ පින දෙවියන් දකිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න දෙවියන් දිව්‍ය ලෝකෙන්නේ ලස්සනට මනුස්ස ලෝකෙදි පින්කම් කරපු නිසායි. ඒ නිසා මනුස්ස ලෝකේ ලස්සනට පින්කම් කරන මිනිස්සු දිහා දෙවියන් බලාගෙනදලා ආශිර්වාද කරනවා. හඳුන් කුරක් පත්තු කළත් පහනක් පත්තු කළත් ඒව පිළිවෙලකට ලස්සනට අපිරිසිදුව නෙවෙයි පිරිසිදුව කරන්න ඒ පින හැමදාම දෙවියන් දකිනවා. ඔව්. ඇයි පින්නතුනි දිව්‍ය ලෝකේ දෙවියන්ගේ පින අවසන් වුණාට පස්සේ ආපහු පින් කරගන්නෙන්නේ මේ අපි අතරටනේ. මනුස්ස ලෝකෙට එන්නේ පින්කම් කරගන්න.
එතකොට දෙවියන් මේ මනුස්ස ලෝකෙට එන්නේ මේ විචූර්ණ බලන්න නෙවෙයි. කොමක් සඳහාද? මේ මනුස්ස ලෝකෙ මිනිස්සු ළඟ තාමත් ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙන නිසා ශ්‍රද්ධාව තියෙන මිනිස්සු විතරයි දෙවියන් නැවිල්ලා මනුස්ස ලෝකෙට ඇසුරු කරන්නේ. ශ්‍රද්ධාව තියෙන මිනිස්සු විතරයි. ඇයි පින්නතුනේ? දිව්‍ය ලෝකෙ ඉඳලා පිනවසන් වෙලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා අසත්පුරුෂයෙක් අශ්‍රද්ධාවන්තයෙක් ඇසුරු කරන්න හම්බුනොත් ඉතින් එච්චර ඉහළ ඉඳලා ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා තවත් පිරිහෙන ඕනේ. ඔව්. ඒ නිසා ශ්‍රද්ධාව හොඳට දියුණු කරගන්න ඒ Tamanට ශ්‍රද්ධාව තියෙන මිනිස්සුම ඇසුරු කරන්න හම්බෙන්නේ මොකුත් නිසා නෙවෙයි ලොකු පිනක් නිසා. අපි කියන්නේ පිනට පින එකතු වුණා කියලා. නේ? පිනට පින එකතු වුණා දෙන්න හොඳට ගැලපුණා එකතු වුණා. ඒ විදිහේ කතා හැදෙන්නේ මොකුත් නිසා නෙවෙයි. ඒ පින නිසා ඒ සියල්ල සිද්ධ වෙන්නේ. පින නිසායි. ඒ නිසා ධර්මයට කැමති අය ධර්මයටම එකතු වෙනවා. පිනට කැමති අය පිනටම එකතු වෙනවා. ශ්‍රද්ධාවන්තයත් එක්ක ශ්‍රද්ධාවන්තයම එකතු වෙනවා. ඉතින් ඒ නිසාද මේ නිවසටත් එකතු උනේ බණ අහන්න කැමති ශ්‍රද්ධාව තියෙන සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක්මයි එකතු කරගත්තේ. ඒ තරක් නෙවෙයි මේ දරුවෝ එක හෙලාම කිව්වේ හාමුදුරුවනේ කාගේවත් නම් ගම් ඕනේ නැහැ. මේ පින්කම කරන්නේ අම්මටයි තාත්තටයි ආශිර්වාද කරන්න වෙන මොකුත් ඕනේ නැහැ කිව්වා. මේ නමක්ක සඳහන් කළා තිබුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී නම සඳහන් කළ යුතු නිසායි ඒක සිහිපත් කරන්න කිව්වේ. ඒ නිසා මේ අම්මගේ තාත්තගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ විදිහේ ලස්සන පින්කමක් සිදු කරන්න. දරුවෙකුට උදව් කළා. දරුවෝ හැමදෙනාම මේකට උදව් කළා. ඒ විතරක් නෙවෙයි බොහෝ කල්යාණ මිත්‍ර පිරිසකට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලක්වැසි ලෝවැසි හැමදෙනාටම බොහෝ බිය පැහැදම් කරලා මේ පින්කම පිළිවෙලකට ක්‍රමානුකූලව උඩින් පල්ලෙන් නෙවෙයි හැමදේම මේ දේශනාවට දැන්වීම් පත්‍ර පවා ගහලා ඒ විදියට පිළිවෙලකට ශාසනානුලෝමීව ආරාධනා සිද්ධ කළ දුර බැහැර ගිහිල්ලා මේ පින්කම පිළිවෙලකට කරගන්න මේ අම්මටයි තාත්තටයි ගොඩාක් ආසාවක් තිබුණා. ඒ පින්කමාද කිසිම අඩුවක් පාඩුවක් නැතිව බොහෝම ලස්සනට පිළිවෙලකට සිද්ධ වෙන වෙලාව. ඉතින් මේ කිව්වේ මගධ රාජ්‍යයේදී බුදුහාමුදුරුවෝ කිව්වේ රජවරුන්ට ඇත්තට මේ නගරය ලස්සනයි. හැබැයි පින් කරන්න. පින් කරලා ඒ පින සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න. සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න කිව්වා. එතකොට දිවි ලෝකෙ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා. ඒ වෙන්නේ බෞද්ධ අපි විතරක් නෙවෙයි දිවි ලෝකෙ යන්නේ. අන්‍යාගම් මිනිස්සු දිවි ලෝකෙ උපදිනවා. සමහර අන්‍යාගම් මිනිස්සු ඉන්නවා සාමීන් වහන්සේලාට සලාක දාන දෙනවා. හැබැයි බුද්ධ පූජා තියන්නේ නෑ. ඒ මිනිස්සු දන් දීලා අන්‍යාගම් වුණත් හාමුදුරු වළඳලා කුසපරෝ ගත්තනම් ඒ මිනිස්සයට පින තියෙනවා. ඒ පින හේතු කොටගෙන මැරිලා ගිහිල්ලා දිවි ලෝකෙත් උපදින්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන් හැටියට. බෞද්ධ අපි ආරෂ්ඨායක මාර්ගයේ පිළි අරගෙන සාතුන් වහන්සේගේ ශාස්ත්‍රත්වයේ විශ්වාස කරලා අපි මැරිලා ගිහිල්ලා උපදින්නේ සම්මා දිට්ඨික දෙවියන් හැටියට. අන්න එතනයි දිවි ලෝකේ මිත්‍යා දෘෂ්ටික සහ සම්මා දිට්ඨික කියලා දෙවියන් කොටස් දෙකකට වෙන් වෙන්නේ. සමහර වෙලාවට මහණෙනි දිවි ලෝකෙදී මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට ඇසුරු කරන්න හම්බ වෙන්නේ සම්මා දිට්ඨික දෙවිවරු. එතකොට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු දන්නේම නැතුව සම්මා දිට්ඨික වෙනවා. අනිත් පැත්තත් එහෙම තමයි. සමහරලාට සම්මා දිට්ඨික දෙවියන්ට දිවි ලෝකෙදී ඇසුරු කරන්න හම්බ වෙන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. එතකොට සම්මා දිට්ඨික දෙවිවරු මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඒ නිසානේ අපි හැම පින්කමක්ම කළ ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝකේ යනකම් විතරක් සත්පුරුෂයා ප්‍රාර්ථනා කළාට මදි. යාව නිබ්බානපත්තිය නිවන් දකින්නතුරු සත්පුරුෂයා ප්‍රාර්ථනා කරන්න කිව්වා. ඔව්. එතකොට දිව්‍ය ලෝකේ යනකම් විතරක් නෙවෙයි සත්පුරුෂයා ප්‍රාර්ථනා කරන්නේ. කොතන දක්වාද? අපි නිවන දක්වායි සත්පුරුෂයා ප්‍රාර්ථනා කරන්නේ. කොච්චර ලස්සනයිද මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව. ඉතින් ඒ නිසා පින්නතුනේ සත්පුරුෂයෙක් ඇසුරු කරන්න හම්බුනොත් තමයි මේ සාංශාරික විමුක්තිය සලසා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ලෞතර බුදුරජාණන් වහන්සේටත් ඊතා ඉක්මනින් බුදු වෙන්න පුළුවන්කම ලැබුණේ යශෝදරාවක් වැනි සත්පුරුෂ කාන්තාවක් ලැබුණ නිසායි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේටත් වඩා බුද්ධත්වයේ වෙනුවෙන් දුක් විඳ යශෝදරාවයි. යශෝදරාව දුක නොවිඳින්න අද අපිට බුදු කෙනෙක් නැහැ. අද අම්මලා නැත්තම් මේ මොකුත් නැහැ. බුදු කෙනෙකුට කිරි දුන්නෙත් අම්ම කෙනෙක්. බුදු වෙන තුරාවට උදව් කළෙත් අම්ම කෙනෙක්. මේ ලෝකේ ලස්සන බුදු ගුණ වර්ණාව කළෙත් අම්ම කෙනෙක්. ඒ යශෝදරාවයි. නරසීය ගාථා වල තමයි මේ ලෝකේ ලස්සන බුදු ගුණ වර්ණාව තියෙන්නේ. ඇයි? දෙතිස් මහා පුරුෂ ලක්ෂණම දිනනවා. මේ නරසීය ගාථාවල. නරසීය ගාථා යශෝදරාවට ඇර මේ ලෝකේ වෙන කිසිම දෙවියෙකුට මාරයෙකුට කියන්න බෑ. ඇයි?
අපි හැමදෙනාම බුදුහාමුදුරුවෝ දැක්කේ බුදු වුණාට පස්සේ. යශෝදරාව බුදුහාමුදුරුවන්ගේ ලස්සන දැක්කේ එදා සුමේද තාපත කාලේ මඩබගුරෙන් නැකිටතන ඉඳලා. ඒ ලේසි පහසු කාලයක් නෙවෙයි, අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක්. ඒ බුදුහාමුදුරුවන්ගේ ලස්සන දැක්කා. නොවිදිනා දුක් විඳා යශෝදරාව බුදුහාමුදුරුවෝ බුදු පදවියට ගේන්නේ. ඔව් ඒකාත්මික පින්නතුන්ට මතක ඇති යශෝදරාව සිද්ධාර්ථ කුමාරයාත් කැලේ ඇවිදගෙන යනකොට ව්‍යාග්‍රේක් පැන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ ඇඟට. එතකොට යශෝදරාව එදා කලේ අතින් ඇදලා පැත්තකට විසිකලා සිද්ධාර්ථ කුමාරයාව. ඔබ වහන්සේ පැත්තකට වෙන්න මට මොන වුණත් කමක් නැහැ. මම මේ ව්‍යාග්‍රයට මගේ ජීවිතේ පොදන්නම්. ඉක්මනට පාරමී පුරාගෙන බුදු වෙන්න කිව්වා. අන්න මට මොන වුණත් කමක් නැහැ කිව්වා. ඇයි හැමදාම ප්‍රාර්ථනා කළේ බුදු වෙනව දකින්නයි. කොච්චර ලස්සන ප්‍රාර්ථනාවක්ද. ඔව් ඒකයි කිව්වේ නොවිදිනා දුක් විඳා විඳපු දුකේ හැටියට නම් බුදු වෙන්න ඕන යශෝදරාව. නමුත් මේ ලෝකේ කවදාවත් ඉෂ්ටියකට බුදු වෙන්න බෑ. ඉෂ්ටියකට බුදු වෙන්න බැරි ප්‍රධාන හේතුව තමයි කාන්තාවට දුකක් ආවහම කාන්තාව දුකේ බැස ගන්නවා. ඔව් මේ වරදක් කියනව නෙමෙයි. බුදු වෙන්න බෑ කියන එක විතරයි. නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි. කාන්තාවට දුකක් ආවහම කාන්තාව ඒ දුකේ බැස ගන්නවා. ඒ දුකේ බැස ගන්නා තාක්කල් දුක ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. ඒ දුකේ බැසගන්නේ කුමක් නිසාද? කාන්තාවගේ හිත උණු වෙන ගතිය වැඩි. ඒ වැඩිකම නිසා දුකක් දැක්කහම එයත් එක්ක ඒ දුකෙන් බැස ගන්නවා. දැන් පින්නතුනේ අනුන්ට මලගයක් මරණයක් වෙච්ච වෙලාවට මිනිස්සු කියන්නේ ඔහොම තමයි. ඉතින් ඇට්ටි කුරුම් බෙට්ටෙක් වැටෙනවනේ. පුංචි කාලෙත් මැරෙනවා, තරුණ කාලෙත් මැරෙනවා. හිත හදා ගන්නකො. අර එහා ගෙදර ගේ මාස දෙන්නෙක් මැරුණ ඒත් මේ මිනිස්සු අර හිත හදාගෙන ඉන්නේ මේ අනුන්ට උනාම. නමුත් Tamanට මරණයක් වෙච්ච වෙලාවට එදාට ඇට්ටි කුරුම් බෙට්ටි වැටෙන්නේ නැහැ. එදාට වැටෙන්නේ නැහැ. එදාට කල්පනා කරන්නේ ඇයි අපිට විතරක් මේ වෙන්නේ. දැන් අනුන්ට වැටෙනකොට කියන්න පුළුවන් නම් මරණයක් වෙනකොට ඇට්ටි කුරුම් බෙට්ටිත් වැටෙනවයි කියලා. ඇයි Tamanට වෙනකොට ඒක තේරුම් ගන්න බැරි නෑ. එදාට හිතන්නේ ඇයි අපිට විතරක් මෙහෙ වෙන්නේ. ඇයි මෙච්චර හොඳට අපිට විතරක් මෙහෙ වෙන්නේ. අන්න දුකේ බැස ගන්නවා. ඒ දුකේ බැස ගන්නා තාක්කල් ඉෂ්ටියට මේ ලෝකේ දුක අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා කවදාවත් ඉෂ්ටියකට බුදු වෙන්න බෑ. ඒ බව දැනගත්තු යශෝදරාව කරපු හොඳම දේ තමයි බුදු වෙන්න පෙරම් පුරන උත්තමයෙකුට උදව් කළා. ඒකයි කිව්වේ ඊතා ඉක්මනින් බුදු වුණු. ඒ විතරක් නෙවෙයි මේ ලෝකේ ඊතා ඉක්මනින්ම බුදු වුණු. එකම බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාමුදුර විතරයි. ඒ කවුරුවත් නිසා නෙවෙයි යශෝදරාවට පින් සිද්ධ වෙන්නේ. මීට කලින් පහළ වෙච්ච බොහෝ බුදුවරු කල්පලක්ෂ 16 කල්පලක්ෂ 8 පෙරම් පිරුව බුදු වෙන්න. නමුත් අසංඛ්‍ය 4යි කල්පලක්ෂය අපේ බුදුහාමුදුරුවෝ. අඩුමඩු කාලයක්. කොච්චර ලස්සනයිද නේ? ඉතින් ඒ නිසා මගධ රාජ්‍යයේදී බුදුහාමුදුරුවෝ මේ ටික මතක් කළේ පින් කරන්න, පින් කළා සම්මාදිට්ඨික දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මගධ රාජ්‍යයෙන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩම කරනවා චාපාල කියන චෛත්‍ය ස්ථානයට. චාපාල චෛත්‍ය ස්ථානයේදී මේ අතරින් පතර මේ දේශනාව කියන්නේ ඊට වඩා දේශනාව දිගයි. චාපාල චෛත්‍ය ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේට කියනවා ආනන්ද සතර ඉද්ධිපාද බඩව බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. සතර ඉද්ධිපාද තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඡන්ද කියන්නේ කැමැත්ත, චිත්ත කියන්නේ සිත, විරිය කියන්නේ කායික මානසික වීරිය, විමර්ශා කියන්නේ බුද්ධිය. ඒක මහ දෙයක් නෙවෙයි. ඡන්ද යමක් කරන්න කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්ත තිබුණට මදි චිත්ත. හිතක් තියෙන්න ඕනේ. හිතක් තිබුණට මදි කායික මානසික වීරිය තියෙන්න ඕනේ. හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න විමර්ශාවක් බුද්ධියක් තියෙන්න ඕනේ. ඒක තේරුණානේ? ඡන්ද කියන්නේ කැමැත්ත, චිත්ත කියන්නේ සිත, විරිය කියන්නේ කායික මානසික වීරිය. හයිය තිබුණට බෑ. ඒ හයිය පාවිච්චි කරන්නේ මම මේ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න බුද්ධියක් තියෙන්න ඕනේ. එතකොට සතෙක් මරන්න වීරය කළොත් ඒක රිද්ධිපාද ධර්මයක් බවට පත් වෙන්නේ නෑ. ඒ හයිය පාවිච්චි කළේ අනුන් නසන්නයි. ඒ වගේම යම් කෙනෙක් කුසලයට වීරය පාවිච්චි කළොත්
ඒ කුසලයට ඒ හයිය පාවිච්චි කළොත් ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටයි. එතකොට ඒක රිද්ධිපාද ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් මේ සතර රිද්ධිපාද වඩව බුදු කෙනෙකුට ආනන්ද ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඉතින් එදා ආනන්ද හාමුදුරන්ගේ ප්‍රමාදයෙන් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනි අවුරුදු 80 දී චාපාල කියන දෛත්‍ය ස්ථානයේදී ආයු සංස්කාරات හැරියා. ඒ ආයු සංස්කාරات හරිනකොටම මේ මිහිතලයක් කම්පා වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඇයි බුදුහාමුදුරුවනේ මහ පොළොව කම්පා වුනේ? ආනන්ද මහ පොළොවක් කම්පා වෙන්න මේ ලෝකෙ හේතු 8ක් තියෙනවා. 1 ආනන්ද මේ මහ පොළොව පිහිටා තියෙන ජලය මත මේ අපි ඉන්නේ වතුරක් උඩ. මේ බුදුහාමගේ දේශනාව සෑහෙන දුරකට ආනන්ද මේ මහ පොළොව හාරගෙන යනකොට මේ මහ පොළොව යට තියෙනවා මහ මූදක් හා සමාන ජල කඳක්. ඒ ජල කඳ යම් දවසක හෙළවෙනවද එදාට ආනන්ද මහ පොළොවත් හෙළවෙයි. ඒක තමයි පළවෙනි භූමිකම්පාව ලෝකේ. 2 චිත්තවසී භාවයේ තියෙන. ඒ කියන්නේ හිත හොඳට දියුණු කරපු පඨවි ධාතු වැඩි වශයෙන් වඩපු ආපෝ තේජෝ වායෝ කියන ධාතු අඩු වශයෙන් වඩපු. ඕන උත්තමේකට හිත දියුණු කිරීම හේතු කොටගෙන මහ පොළොවක් කම්පා කරවන්න පුළුවන්. 3 මහබෝසත්තුතුමේ ආනන්ද යම් දවසක මව් කුස්තුල පිළිසිඳ ගන්නවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. 4 ආනන්දේ මහබෝසත්තුතුමා යම් දවසක මව් කුසින් මේ ලෝකෙට බිහි වෙනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඒ මහබෝසත්තුතුමා යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද යම් දවසක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද යම් දවසක ආයු සංස්කාර අතහරිනවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. අන්තිමට වෙලිය එක තමයි ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. මේ මහ පොළොව කම්පා වෙන කරුණුවට කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දැනගත්තා එහෙනම් දැන් මහ පොළොව කම්පා වුණේ කුමක් නිසාද? මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආයි සංස්කාර අතහැරපු නිසායි. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා පින්නතුන්ට මතකයි කල්පයක් වැඩ ඉන්න කියලා. නමුත් බුදුහාමුදුරුවෝ මතක් කළේ ආනන්ද පොරොන්දුනා මම පිරිනිවන් පානවා කියලා. ඒ නිසා ආරාධනාව පළක් නැහැ. අපි හිතමුකෝ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා කියලා කල්පයක් වැඩ ඉන්න කියලා. බුදුහාමුදුරුවෝත් ආරාධනා බාරගත්ත කියලා. එහෙනම් මේ වෙනකොට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවද නැද්ද? නෑ. ඇයි? එහෙම ඉන්න බෑ. සමහරු කල්පනා කරනවා සමහරු කියනවා අපරාධේ හාමුදුරුවනේ ආනන්ද හාන්ට බැරි වුණේ බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන් එහෙම කළා නම් බුදුහාමුදුරුවෝ මෙලහකට වැඩ ඉන්නවනේ කියලා. නෑ. එතන කල්පේ කියන්නේ පරමාවිෂයි. එදාට තියෙන. මොකද්ද? අවුරුදු 120ක් ඉන්නයි බුදුහාමුදුරුවන්ට බැරි වුණේ. ආනන්දහරු ආරාධනා කළත් නැතත් එක්ක බුදුහාමුදුරුව අවුරුදු 90න් හරි 100න් හරි 110න් හරි 120න් හරි බුදුහාමුදුරුව පිරිනිවන් පානවා. බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න එක්ක මිනිස්සුන්ගේ පරමාවශ 100ට වැඩි වෙන්න ඕනේ නැත්නම් ලක්ෂයට අඩු වෙන්න ඕනේ. 100ට වැඩි වුත් ලක්ෂයට අඩු වුත් කාලවල පමණයි බුදුවරු මේ ලෝකේ පහළ වෙන්නේ. කවදාවත් බුදු කෙනෙක් අඩු කුලයකින් ගිහිල්ලා බුදු වෙන්නේ නැහැ. සල්ලි නැති දුප්පත් පවුලකින් ගිහිල්ලා බුදු කෙනෙක් බුදු වෙන්නේ නැහැ. ඇයි? ඒක ලෝක ධර්මයයි. දැන් මිනිස්සු කල්පනා කරන්නේ සිද්ධාර්ථ කුමාරයාට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා 3ක සපත් අතහැල බුදු වෙන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? දැන් අපිත් හිතනවානේ මේ බුදු වෙන්න නෙවෙයි අඩුමතරවේ මාර්ගඵලයක්වත් ලබන්න මිනිස්සු උත්සාහවත් වෙනවා. මේ කිව්වේ දුප්පත් අයට බුදු වෙන්න බෑ කියන කතාව නෙවෙයි. බුදු කෙනෙක් බුදු වෙන්න යන්නෙම අඩු කුලයකින් නෙවෙයි. පහත්ය සම්මත කුලයකිනුත් නෙවෙයි. සල්ලි නැති පවුලකිනුත් නෙවෙයි. හොඳට සල්ලි තියෙන පොහොසත් පවුලකින්ම තමයි බුදු කෙනෙක් බුදු වෙන්න යන්නේ. ඇයි? ඊට පසු ජනතාව වීරවන්ත කරන්න. දැන් අපිටත් හිතනවානේ අනේ සිද්ධාර්ථ කුමාරයාට අච්චර සම්පත්තියක් තිබිලා ඒකත් අතහැරලා බුදු වුණේ ඊට වඩා සම්පත්තියක් විමුක්තියක් බලාපොරොත්තු වෙයි. එහෙම සම්පත්තියක් අතහැර ගන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? ඒ නිසා ලොකු සපතක් වෙනුවෙන් පුංචි සපතක් හැරියා කවුද?
සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. ඒ පුංචි සපතකුත් නෙවෙයි. විදුප සපවල හැටියට. ඇයි? වස්තාන කාලෙට එකයි, ගිම්හාන කාලෙට තව එකයි, හේමන්ත කාලෙට තව එකයි. නිකන් නෙවෙයි පුදුම සපක් වින්දේ. ඔව්. එහෙව් සපතක් කියනවා තුන්වෙනි මහලේ වින්ද සැප ආනන්ද දිව්‍ය ලෝකෙවත් නැහැ කෝ ඒ වගේ තුන්වෙනි මහලේ හිටපු අප්සරාවෝ. දිව්‍ය ලෝකෙවත් නැහැ කිව්වා. එහෙව් සපතක් වින්දේ ආනන්ද මම. එහෙව් සපතක් භුක්ති වින්ද මම. ආයි ඒව දිහා හැරිලවත් බලන්න මගේ කිසි ආසාවක් නැහැ කිව්වා. ඉතින් බලන්නකෝ. ඒ නිසා බුදු කෙනෙක් කවදාවත් පහත්ය සම්මත කුලයකින් බුදු වෙන්නේ නැහැ. ඉතින් මේ ආයු සංස්කාරات හැරියට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝ දුකක් ඇති වුණු ආනන්ද හාමුදුරුවෝ අඬන්න බැලපෙන්න පටන් ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද සාමීන් වහන්සේට කියනවා ආනන්ද අඬන්න බැලපෙන්න කරුණු නෙවෙයි සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා මං හැමදාමත් ආනන්දට කියලා තියෙනවා. දැන් ඒ දහම සිහි කරන්න. ඒත් අඬනකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද ඔබ ගොඩාක් ලස්සනයි කිව්වා. සමහරවිට එතකොටත් හිත හැදෙනවනේ. ඔබ ගොඩාක් ලස්සනයි කිව්වා. ආනන්ද විතරක් නෙවෙයි ආනන්ද බණ කියනකොට තවත් ලස්සනයි කිව්වා. ඒ විතරක් නෙවෙයි උපස්ථාන කරන තවත් ලස්සනයි කිව්වා. මිදුලම දිනකොට තවත් ලස්සනයි කිව්වා. ඒ විතරක් නෙවෙයි ආනන්දගේ පිරිනිවන් පෑමත් ලස්සනයි කිව්වා. ඇයි ආනන්ද නුඹ පිරිනිවන් පාන්නේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් පිරිනිවන් පාපු නැතනකයි. ආනන්ද මේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානකොට අඬන්නේ මේ දඹදිවෙන් භාගයයි කිව්වා. නමුත් ආනන්ද නුඹ යම් දවසක පරිනිර්වාණයටපත් වෙනවද එදාට මේ මුළු දඹදිවක්ම අඬනමයි කිව්වා. හරියට හරි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාප දවසේ ඇඬුවේ දඹදිවෙන් භාගයයි. ආනන්ද හරු පිරිනිවන් පාප දවසේ මුළු දඹදිවක් ඇඬුවා. ඇයි? ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් පිරිනිවන් පාප නැත්තනකයි. කොහෙද? අහසේ. ආනන්ද හරු පිරිනිවන් පෑවේ අහසේ. ඒක ලස්සන දේශනාවක්. ඒක කියන්න වෙලාව නෙවෙයි. ආනන්ද හාමුදුරුවෝ රෝහිණී නදියේ ගඟ දෙපැත්තේ ගම් දෙකක් තිබුණා. ඒ දෙපැත්තේ මිනිස්සු ආනන්ද හාන්ට හරි ආදරේ කිව්ව පිරිනිවන් පානවා කියලා. එහා ගොඩ මිනිස්සු කෝ අපේ ගමේ පිරිනිවන් පාන කියලා. මෙහා ගොඩ මිනිස්සු කෝ අපේ ගමේ පිරිනිවන් පාන කියලා. ඔක්කොටම ඕන පිරිනිවන් පෑම් බලා ගන්නනේ. ආවල් දවසේ ගම් ඉවුරට එන්න කිව්වා. රෝහිණී නදියට. සමස්ත මිනිස්සු ආවා දඹදිව. එක පාරට ආනන්ද මහරහතන් වහන්සේ හරියටම රෝහිණී නදීතර ගඟ මැද අහස උඩ පළක් බැඳගෙන තේජෝ ධාතුවට සමවැදලා අදිෂ්ඨාන කළා. මම පිරිනිවන් පෑවට පස්සේ මගේ කඳෙන් උඩ කොටස ගැලවිලා එහා ගොඩට වැටෙන්න ඕනේ. කඳෙන් යට කොටස ගැලවිලා මෙහා ගොඩට වැටෙන්න ඕනේ. කිව්වත්තරේ සමස්ත මිනිස්සු බලන් ඉන්නේ අවුරුදු 25ක් බුදුහාමුදුරුවන්ට එක දිගට උපස්ථාන කරපු ආනන්ද මහරහතන් වහන්සේගේ ශරීරය දෙකට වෙන් වෙලා කඳ දෙක දෙපැත්තට වෙන් වෙලා උඩ කොටස එහා ගොඩට වැටුණා. යට කොටස මෙහා ගොඩට වැටුණා. ඒ කන් දෙක දෙපැත්තට වෙන් වෙනව දකිනකොට මිනිස්සු කෑ ගහපු කෑ ගැහිල්ලට දීපු ලතෝනියට පුදුමයි කිව්ව එදා මිනිහෙක්ගේ පපුව පෙළුන්නේ නැති එක. ඒ තරම් මිනිස්සු ලතෝනි දුන්නා. කවුරු පින්මන් පාප දවසේද? ආනන්ද මහරහතන් වහන්සේ. ඒකයි බුදුහාඳුරු කිව්වේ ආනන්ද පරිනිර්වාණයත් ලස්සනයි කිව්වා. ඔබ විතරක් නෙවෙයි පරිනිර්වාණයත් ලස්සනයි කිව්වා. ඉතින් ඊට පස්සේ ආනන්ද හරුවහනවා බුදුහානේ ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මම කොමක්ද කරන්න ඕනේ? මේ තථාගත ශරීරය පිරිනිවන් පෑ මොහොතේම සිය වතාවක් කප්පුලුම් වලින් ඔතන්න. ඔතලා ආනන්ද මාව සඳුන් තෙල් භාජනයක දාන්න. සඳුන් තෙල් භාජනයක දාලා සඳුන් දරසෑයක් තනන්න. ඒ සඳුන් දරසෑයට දමලා මේ තථාගත ශරීරය ආනන්ද ආදාහනය කරන්න. ඒක තමයි තථාගතයන් වහන්සේට කරන ලොකුම ගෞරවය. එදා පින්නතුනේ මතක තියාගන්න තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ අවසාන හුස්ම පොද මේ වාතලයට මුසු වෙන්න කලින් බුදුහාමුදුරුවන්ගේ දැස් පිය වෙන්න කලින් බුදුහාමුදුරුවන්ට අපි පෙනුණා. අපි පෙනිලා බුදුහාමුදුරුව අදිෂ්ඨාන කළා මම ජීවත් වුණේ අවුරුදු 45ක් වෙනි බොහොම සුළු කාල පරිච්ඡේදයක්. තව සුළු මොහොතකින් මම පරිනිර්වාණයටපත් වෙනවා. මිනිස්සුන්ට දකින්න ලැබුණේ අවුරුදු 45ක් වෙනි බොහොම සුළු කාල පරිච්ඡේදයක්. ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් නොවේවා. තැන් තැන් වලට විසිරියේවා. අනාගතයේ මිනිස්සු මාගේ ධාතුන් වහන්සේලාවත් දැකලා වැඳ පුදාගෙන ඒ කෙරේ හිත පහදවාගෙන සුගතිගාමී තත්වයටවත් පත් වේවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ සදහට බෙදෙන් පියාගත්තා.
අවුරුදු 45ක් ලෝකෙට බණ කියපු බුදුහාමුදුරුවෝ සදහටම දෙනෙත් පියාගත්තේ අපිට ඒ ධාතුන් වහන්සේලා දකින්න ඉතුරු කරලයි. අද බුදුහාමුදුරුවෝ එදා අදිෂ්ඨාන කළා නම් ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් වේවා කියලා අද හදන්න පුළුවන් එකම එක චෛත්‍යයක් විතරයි. තථාගතයන් වහන්සේ අදිෂ්ඨානය කරපු නිසායි සෝමාවතියක්, අබේගිරියක්, ජේතවනයක්, දලදා මාලිගාවක් මේ සියල්ල මේ දියුනේ බුදුහාමුදුරුවෝ අවසාන මොහොත කරපු අදිෂ්ඨානය නිසායි. ඒ නිසා අපි ප්‍රාර්ථනාවක්, වන්දනාවක් තබා ගනිමු. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ අනුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිවූ සියලු මහසෑයනට අපගේ වන්දනීය নমස්කාරය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රැස් කරගත්තා වූ මේ සියලු කුසල් බලයෙන් අප හැමදෙනාටම නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද බෞද්ධ ආරෝපණයේ බාහිර පටිගත කිරීමක් ලෙසින් සිද්ධ කරන්ට යෙදුණු මේ ධර්ම දේශනාව අපේ පී රත්නප්‍රිය ආදරණීය පියාණන් වහන්සේගේ එවාගේම රත්නාවතී රත්නප්‍රිය ආදරණීය මෑණියන් වහන්සේගේ නිවසේ සිටයි මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්ට යෙදුනේ. ඒ දරුවෝ හැමදෙනාමත් එකතු කරගෙන ඥාති හිත මිත්‍රාදීනුත් එකතු කරගෙන දරුවන් මේ පින්කමට ගොඩාක් උදව් කළා. ඒ නිසා මෑණියන් එවාගේම පියාණන් දෙදෙනාටම මුලින් සිහිපත් කළා වගේ මේ පින්කම ලස්සනට පිළිවෙලකට ක්‍රමානුකූලව සිද්ධ කරගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා දරුවෝ සිහිපත් කළේ අම්මා සිහිපත් කරන්න යම් පින්කමක්ද දරුවෝ හැම දෙයකටම උදව් කළා. තාත්තා සිහිපත් කරන්නේ දරුවනේ මට මේ පින්කම සිද්ධ කරන්න ඕනේ කියලා දරුවෝ හැම පින්කමටම උදව් කළා. ඒ නිසා මේ අම්මා තාත්තත් මේ ජීවිතේ අවසාන කාලේ දරුවන් දිහා බලලා සතුටු වෙනවා වගේම තමන් කරන හැම පින්කමකටම මේ දරුවෝ උදව් කළා. ඒ නිසා දරුවන්ටත් ආශිර්වාද කරන අතරේ අද විශේෂයෙන් රත්නප්‍රිය ආදරණීය පියාණන් වහන්සේටත් රත්නාවතී රත්නප්‍රිය ආදරණීය මෑණියන් වහන්සේටත් අපි අද රැස් කරගත්තා වූ මේ සියලුම කුසල ශක්තිය ආශිර්වාදයක් බවට පරිවර්තනය කරමු. මෑණියනි, පියාණනි, තව තවත් පින්කම් සිද්ධ කරගන්න මේ අම්මාටත් තාත්තාටත් කායික ශක්තිය ලැබේවා, මානසික සුවපත් භාවය ලැබේවා. අපේ රත්නප්‍රිය පියාණන්වත් ඒ වගේම රත්නාවතී රත්නප්‍රිය ආදරණීය මෑණියන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දෙදෙනාම දිගාසිරි සම්පත් ලබත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පින්කමට දරුවන්ට උදව් කරපු ඥාති හිත මිත්‍රාදීන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය සිහිපත් කරන්නට වෙලාව නෙවෙයි මේ පින්කම අඩුම තරමේ අනේ මේ ගෙදරද පින්කමක් කියලා සාදු කියලා දැකලා සතුටු වෙච්ච යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හැමදෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය දිගාසිරි සම්පත්තියම ලැබේවා සාදු කියන්නේ. මේ පල්ලව සපත්වන්ට යෙදුණු සමන් මාධව අමරසේන මහත්මයා ආදරණීය බෑණනුවන් ඒ වගේම මේදී සුමතිපාල ආදරණීය ඥාති පුත්‍රයාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ අම්මාගේ තාත්තාගේ දෙමව්පියන්ට දරුවන්ගේ ආදරණීය ආච්චිලට සීලට මේ පින් ලැබේවා. සසර දුක් කෙලවර උතුම් අමා මහ නිවන පිණිසම මේ සියලු කුසලයේ පවතිවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ප්‍රාර්ථනාවත් ඇතිව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා. සාදු සාදු සාදු. සදහවත්නි, බාහිර පටිගත කිරීමක් ලෙසයි දේශනාව එලෙස ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනේ. එලෙස ධර්ම දේශනාව පවත්වා වදාළේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් මේ දේශනාව නිමාවට පත්වනවා. සදැහැති ඔබ සැමට තෙරුවන් සරණයි. සීලවන්තං මුනවා
සුසිල් දිවියේ පිරු අපමණ කුසල් සම්පත් මට ලැබේවා. නොදැන වූ යම් දොසක් වේ නම් නොදත්